11 වන පරිච්ඡේදය සෙනඟ දොස් කීම. සෙනඟ දුක් ගැන පිළිගෙන කොඳුරන්නට පටන්ගත් විට සමිදානන් වහන්සේ ඒවා අසා ඒවා ගැන අසතුටු වූයෙන් උන්වහන්සේගේ උදහස ඇවිලිනි. උන්වහන්සේ සෙනඟ අතරට ගින්න එවූ විට එය ඔවුන් දවා කඳවුරේ එක් කොනක් වනසා ලීය. එවිට සෙනඟ මෝසෙස්ට මුරගෑහ. ඔහු සමිදානන් වහන්සේ අයිදි කල ගින්න නිවී ගියේය. උන්වහන්සේ එවූ ගින්න ඔවුන් දවාලූ නිසා එම ස්ථානයට ඔහු තබේරා කියා නම් තැබීය. ඊශ්‍රායෙල් ජනයා අතර සිටි විදේශීහු කෑම තණ්හාවට වසඟ වූහ. ඊශ්‍රායෙල් ජනයා පවා හඬන්නට පටන්ගෙන අපට කෑමට මස් දෙන්නේ කවුරුද? අප මිස්ර දේශයේදී නොමිලේ කෑ මාළුද, පිපිඤ්ඤා, කොමඩු, ලීක්ස්, රතුලූණු හා සුදුලූණුද අපට මතකය. දැන් නම් අපි හිම්බත් වී සිටිමු. අපේ ඇහැට පේන මන්නා ආහාරය හැර වෙන කිසිවක් අපට නැතැයි කීවෝය. මන්නා කොත්තමල්ලි ඇටමෙන් විය. එහි පැහැය සුවඳ ලාටුමෙන් විය. සෙනඟ ඔබ මොබ ගොස් ඒවා රැත්කොට ගලින් අවරා හෝ වංගෙඩියේලා කොටා හෝ බඳුන්වල පිළියෙල කොට රොටි සෑදූහ. එහි පිරිසිදු තෙලින් බැදූ රොටිවල මෙන් රහක් තිබිණි. රාත්‍රියේදී කඳවුර මත පිණි වැටුණු විට ඒ සමග මන්නා වැටිනි. සෙනඟද පවුල් වශයෙන් තම තමන්ගේ කූඩාරම් දොරකඩ සිට හඬනු මෝසෙස්ට ඇසිනි. සමිදානන් වහන්සේගේ කෝපයද ඉමහත් ලෙස දැල්වෙනි. මෝසෙස් දුකට පත්විය. ඔහු සමිදානන් වහන්සේට කතා කොට ඔබේ සේවකයාට ඔබ පීඩා කරන්නේ මන්ද? ඔබට මා අප්‍රසන්න වී ඇත්තේ කුමන හේතුවකින්ද? මේ මුළු සෙනඟ ගැන වගකීම ඔබ මට පවරා තිබෙන්නේ ඇයි? මම මේ මුළු සෙනඟ පිළිසිඳ නොගත්තෙමි. ඔවුන්ගේ පියවරුන්ට පොරොන්දු වූ දේශයට කිරිමවක කිරිබොන දරුවෙකු උසුලාගෙන යන ලෙස ඔවුන් ඔබේ තුරුල්ලේ රැගෙන යන්න කියා ඔබ මට කීමට ඇත්තෙන්ම ඔවුන් ජනිත කළේ මමද? මේ මුළු සෙනඟට මා මස් කොහින් සොයාගෙනවිත් කන්න දෙන්නද? අපට කන්නට මස් දෙන්නේ කියා ඔවුහු මා ළඟ හඬ වී සිටිති. මුළු සෙනඟ ගැන වගකීම මට තනිව දැරීමට බැරිය. ඔබ මට මෙසේ කරන්නෙහි නම් කරුණාකර මා මරා දමනු මැනවි. එවිට මගේ කාලකන්නිකම මටම නොපෙනී යනු ඇතැයි කීවේය. ප්‍රජා මූලිකයන් 70 දෙනෙකු තෝරා ගැනීම. එවිට සමිදානන් වහන්සේ මෝසෙස්ට පිළිතුරු දෙමින් නුඹ දන්නා පරිදි සෙනඟ අතර නායකයන් හා නිලධාරීන් වන ඊශ්‍රායෙල් සෙනඟගේ ප්‍රජාමූලිකයන්ගෙන් 70 දෙනෙකු මා වෙත කැඳවාගෙන එන්න. නුඹ සමග ඔවුන්ද පෙනී සිටින පරිදි සම්මුඛ මණ්ඩපය වෙත ඔවුන් ගෙන එන්න. මම බැසවිත් නුඹ සමග එහිදී කතා කරන්නෙමි. නුඹ මත ඇති ආත්මානුභාවයෙන් කොටසක් ගෙන මම ඔවුන් පිටත තබන්නෙමි. එවිට සෙනඟ පිළිබඳ වගකීම නුඹ තනියම නොඋසලා ඔවුන්ද නුඹ සමග එය උසුලනු ඇත. සෙනඟට කතා කොට මෙසේ කියන්න. එනම් නුඹලා හෙට දවස සඳහා පවිත්‍ර වන්න. නුඹලාට මස් කෑමට ලැබෙනු ඇත. අපට කන්න මස් දෙන්නේ කවුරුද? මිස්රයේදී නම් අපට සැප තිබුණා නොවේද කියා නුඹලා සමිදානන් වහන්සේගේ කනට ඇසෙන්නට හැඬුවහුය. එබැවින් උන්වහන්සේ නුඹලාට කෑමට මස් දෙන සේක. නුඹලා එය කනු ඇත. නුඹලා එය දවසක් දෙකක් දවස් 5ක් 10ක් 20ක් හෝ නොව මුළු මාසයක්ම නාහින් කටින් දානතෙක් එය අප්‍රිය වනතෙක් කනු ඇත. මන්ද ඔබ අතර සිටින අය සමිදානන් වහන්සේ ප්‍රතික්ෂේප කොට මිස්ර දේශයෙන් අප පිටතට ගෙනාවේ මන්ද කියා හැඬු නිසායි වදාළ සේක. මෝසෙස් උන්වහන්සේ අමතා මා අවට සිටින පාබල සෙනඟ 6000කි. මම ඔවුන්ට මුළු මාසයක්ම කෑමට මස් දෙමි ඔබ වදාරන සේක. ඔවුන් උදෙසා එළු, බැටළු සහ ගවපට්ටි මැරුවොත් ඔවුන්ට සෑහේද? එසේ නැත්නම් මුහුදේ මසුන් සියල්ල එකට රැස් කළොත් ඔවුන්ට සෑහේදැයි ඇසීය. එවිට සමිදානන් වහන්සේ මෝසෙස්ට කතා කොට මාගේ බලයට සීමා තිබේද? මා කියන දේ වන්නේද නොවන්නේද? කියා නුඹ දැන් දකිනු ඇතැයි වදාළ සීක. මෝසෙස්
නික්ම ගොස් සමිධානන් වහන්සේ වදාළදේ සෙනකට දන්වා ප්‍රජාමූලිකයන් 70 දෙනෙකු කැඳවා කූඩාරම වටේට ඔවුන් සිටුවේය. සමිධානන් වහන්සේ බලාකුලින් බැස ඔවුන් මෝසෙස්ට කතා කොට ඔහු මත වූ ආත්මානුභාවයෙන් කොටසක් ගෙන මූලිකයන් 70 දෙනාට දුන්සේක. ආත්මානුභාවය ඔවුන් මත පහළ වූ විට ඔහු මද වේලාවක් දිවැස්වැගි කීමට පටන් ගත්හ. එහෙත් මොවුන්ගෙන් දෙදෙනෙක් පඳවුරෙහි නැවතී සිටියහ. එක්කෙනෙකුගේ නම එල්දාද්‍ය, අනෙක් තැනැත්තා මේදාද්‍ය. මොහු සෙස්සන් අතර ලේඛනගත වී තිබුණ නමුත් කූඩාරමට නොගියහ. එහෙත් ආත්මානුභාවය ඔවුන් මතද පහළ වූයෙන් කඳවුර තුළ ඔවුහුද දිවැස්වැගි කීහ. එවිට එක් තරුණයෙක් දිවගොස් එල්දාද් සහ මේදාද් කඳවුර තුළ දිවැස්වැගි කියන බව මෝසෙස්ට සැලකලේය. එවිට තරුණ වියේ පටන් මෝසෙස්ට සේවය කළ නූන්ගේ පුත් ජෝෂුවා කදාකොට මාපිය මෝසෙස් තුමිනි ඔවුන් නවතාලන්නයි ඉල්ලීය. මෝසෙස් ඔහුට කතාකොට ඔබ මාගේ යහපතට ඊර්ෂ්‍යා කරන්නෙහිද? දෙවිඳානෝ උන් වහන්සේගේ මුළු සෙනඟ දිවැසිවරුන් කර ඔවුන් හට සිය ආත්මානුභාවය දෙනසේක් නම් කෙතරම් අනගිතැයි පිළිතුරු දුනී. මෙසේ කියා මෝසෙස් සහ ප්‍රජාමූලිකයෝ ආපසු කඳවුරට ගියහ. වටුවන් පැමිණීම. සමිධානන් වහන්සේ මුහුදින් සුළඟක් හමන්නට සැලසූ සේක. ඒ සුළඟ වටුවන් ගසාගෙන අහුත් කඳවුර සමීපයෙහි ඔවුන් හෙළීය. කඳවුර වටේට දවසක ගමනක් පමණ දුරටද පොළවෙන් මීටරයක් පමණ ඉහළටද ඔවුන් වැඩී තිබිණි. සෙනඟ එදින මුළු රෑ සහ දවල්ද ඊට පසු දිනද වටුවන් එකතු කිරීමෙහි යෙදී සිටියහ. ඉතා අඩුවෙන්ම එකතු කරගත් තැනැත්තා ඒවායින් කිලෝග්‍රෑම් 1000ක් එකතු කරගත්තේය. ඉන්පසු ඔහු කඳවුර වටේම උන් ඇතුළු හෝය. ඔවුන් ඒ මස් කටටගෙන එය විකන්නටත් පෙර සෙනඟට විරුද්ධව සමිධානන් වහන්සේගේ උදහස ඇවිලී යෑමෙන් උන් වහන්සේ මහා වසංගතයකින් සෙනඟට පීඩා කළ සේක. තවද එහිදී කෑදරකම් කළ සෙනඟ බලලන ලද බැවින් එම ස්ථානයට කෑදරකමේ මිනී වලවල් යන අරුත ඇති කිබ්රුත් හත්තාවා යන නම තැබීය. සෙනඟ කිබ්රුත් හත්තාවා යන ස්ථානයෙන් නික්ම හෂේරොත් දක්වා ගොස් එහි පදිංචි වූහ. 12 වන පරිච්ඡේදය. මීරියම්ට දඬුවම් දීම. මෝසෙස් කුෂ්නම් දේශයෙන් කුෂ් ජාතික ස්ත්‍රියක සරණ පාවාගත් හේන් මීරියම් සහ ආරොන් ඔහුට විරුද්ධව කතා කළහ. සමිධානන් වහන්සේ කතා කළේ මෝසෙස් මගින් පමණක්ද? උන් වහන්සේ අප මගින් පවා කතා නොකරන සේක්දැයි ඔහු කීවෝය. සමිධානන් වහන්සේට එය ඇසිනි. මිහි පිට සිටි සියලු මිනිසුන් අතරින් මෝසෙස් අති නිහතමානී කෙනෙක් විය. සමිධානන් වහන්සේ හදිසියෙන් මෝසෙස්ට ආරොන්ට සහ මීරියම්ට කතා කොට නුඹලා තෙදෙන සම්මුඛ මණ්ඩපයට නික්ම ආ යුතුයයි වදාළ සේක. ඔවුහුද එහි ගියහ. උන් වහන්සේ බලාටැඹකින් බැස අවුත් සම්මුඛ මණ්ඩපයේ දොරකඩ වැඩ සිට ආරොන් සහ මීරියම් කැඳ වූ සේක. ඔවුහු දෙදෙන පැමිණියහ. එවිට උන් වහන්සේ කතා කොට මා පතනට සවන් දෙන්න. දිවැසිවරු ඔබ අතර සිටිත් නම් සමිඳුන් ඔවුන්ට ප්‍රකාශ වනුයේ දර්ශනවලිනි. ඔවුන්ට කතා කරුණුයේ සිහිනවලිනි. මා සේවක මෝසෙස් එසේ නොවේ. ඔහුට මාගේ මුළු සෙනඟ බාර දී ඇත. මම ඔහු සමග මුහුණට මුහුණලා කතා කරමි. ගුප්ත වදනින් නොව පැහැදිලිව කතා කරමි. ඔහු සමිඳුන්ගේ රූපය දකිනු ඇත. එබැවින් මාගේ සේවක මෝසෙස්ට විරුද්ධව කතා කිරීමට නොබලා එඩිතර වූයේ කෙසේදැයි ඇසූ සේක. සමිධානන් වහන්සේගේ උදහස ඔවුන්ට විරුද්ධව ඇවිදිනි. උන් වහන්සේ නික්ම ගිය සේක. බලාකුල මණ්ඩපයෙන් ඉවත් විය. පුදුමයකි. මීරියම්ට හිමමින් සුදු කුෂ්ඨ රෝගයක් පැරඳී තිබිණේ. ආරොන් ඈ දෙස බැලූ විට ඇයට කුෂ්ඨයක් තිබෙන බව පෙනිනි. එවිට ආරොන් මෝසෙස්ට කතා කොට අහෝ ස්වාමිනී, අපගේ මෝඩකමින් අප කළ පාපයේ වගකීම අප පිට පවරනු නොමැනවේ. ඈ මව්කුසින් බිහිවන මාංශයෙන් කොටසක් දිරා ගිය මල කෙනෙකු මෙන් නොවේවායි කීවේය. මෝසෙස් සමිධානන් වහන්සේට මුරගසමින්
මාගේ දෙවිඳුනි ඈ වහාම සුව කරන ලෙස මම ඔබගෙන් අයදිමි කියා කෑ ගැසීය. ඉන්පසු සමිධානන් වහන්සේ මෝසෙස් සමතා ඇගේ පියා ඇගේ මුහුණට කෙළ ගැසී නම් ඈ දින 7ක් තුල ලජ්ජා නොවිය යුතුද? එබැවින් දින 7කට ඈ කඳවුරින් නිරපා දමනු ලැබිය යුතුය. ඉන්පසු ඇය කඳවුර තුරට බාරගත හැකියයි බදාළසේක. දින 7කට මීරියම් කඳවුරින් නිරපා දමනු ලැබුවාය. ඇය යලි පැමිණෙන තෙක් සෙනඟද යන්නට පිටත් නොවූහ. ඉන්පසු සෙනඟ හෂේරුත් නම් ස්ථානයෙන් නික්ම ගොස් පාරාන් නම් පාලු කරී කඳවුරු බැඳගත්හ. 13 වෙන පරිච්ඡේදය චරපුරුෂයන් යැවීම. සමිධානන් වහන්සේ මෝසෙස්ට කතා කොට මා ඊශ්‍රායෙල් ජනයාට දෙන්නට යන කානාන් දේශයට චරපුරුෂයන් යවන්න. නොබලාගේ පියගෝත්‍ර සැම එකකින්ම එක්කිනා බැකින් ඔවුන් අතර මූලිකයන් වන අය යවන්නයි වදාළසේක. ඔහුද සමිධානන් වහන්සේගේ අනට කීකරුව පාරාන්නම් පාලුකරයෙන් ඔවුන් යැවීය. ඒ සියල්ලෝ ඊශ්‍රායෙල් ජනයා අතර මූලිකයෝ වූහ. මොවුන්ගේ නාමාවලිය මෙසේය. රූබන්ගේ ගෝත්‍රයෙන් සක්කුරුගේ පුත් ශම්මුආය. සිමියොන්ගේ ගෝත්‍රයෙන් හෝරිගේ පුත් ශාපාත්‍ය. ජුදාගේ ගෝත්‍රයෙන් ජෙපුන්නේගේ පුත් කාලෙබ්ය. ඉස්සාකර්ගේ ගෝත්‍රයෙන් ජෝසෙෆ්ගේ පුත් ඉගාල්ය. ඉබ්‍රායිම්ගේ ගෝත්‍රයෙන් නූන්ගේ පුත් හෝෂයාය. බෙන්ජමින්ගේ ගෝත්‍රයෙන් රාපුගේ පුත් පල්තිය. සාබුලොන්ගේ ගෝත්‍රයෙන් සෝතිගේ පුත් ගද්දියේල්ය. ජෝසෙෆ්ගේ ගෝත්‍රයෙන් එනම් මනස්සේගේ ගෝත්‍රයෙන් සුසේගේ පුත් ගද්දීය. දාන්ගේ ගෝත්‍රයෙන් ගෙමල්ලීගේ පුත් අම්මියේල්ය. ආශේර්ගේ ගෝත්‍රයෙන් මිකායල්ගේ පුත් සෙතූර්ය. නප්තලීගේ ගෝත්‍රයෙන් වොප්සීගේ පුත් නාබිය. ගාද්ගේ ගෝත්‍රයෙන් මාබිගේ පුත් ගෙවුයෙල්ය. ඉහත දැක්වූයේ මෝසෙස් කානාන් රටට යවූ චරපුරුෂයන්ගේ නාමාවලියයි. තවද ඔහු නෝන්ගේ පුත් හෝෂයාගේ නම වෙනස් කොට ඔහුට ජෝෂුවා යයි නම තැබීය. මෝසෙස් කානාන් දේශයට ඔවුන් චරපුරුෂයන්සේ යවමින් ඔවුන් අමතා දකුණු දිශාවට ගොස් ඉන්පසු කඳුකරයට යන්න. කුමන විදියේ රටක්ද? එහි වාසීන් බල සම්පන්නද දුබලද? එහි ජනගහනය හිඟද බහුලද? ඔවුන් පදිංචි භූමිය හොඳද නරකද? ඔවුන් පදිංචි නුවර කොමන විදියේද? ඔවුන් පදිංචිව සිටින්නේ හෝඩාරම්වලද බලකොටුවලද? ඒ රට සරුද නිසරුද? මූකලාන් එහි ඇද්ද නැද්ද? ජනවග සොයා බලන්න. තවද ධෛර්යගෙන ඒ රටේ පළතුරු වලින් යමක් ගෙනෙන්නයි කීවේය. ඒ කාලය පළමු වරට මිදිගෙඩි නෙලන වාරය විය. එවිට ඔවුහු උතුරට ගොස් ෂීන් නම් පාලුකරේ සිට හමාත් නම් දුර්ගයේ පිහිටි රෙහොබ් දක්වා වූ රටෙහි ඔත්තු බැලූහ. ඉන්පසු ඔවුහු දකුණට ගොස් හෙබ්‍රෝන් නම් ස්ථානයට පැමිණියහ. එහි අනාග්ගේ පරම්පරාවක් වූ අහීමන්, ශේෂයි සහ තල්මයි යන අයගේ ගෝත්‍රිකයෝ සිටියහ. තවද හෙබ්‍රෝන් නුවර ගොඩනගන ලද්දේ මිසරයේ ෂෝවන් නුවරට 7 අවුරුද්දකට ප්‍රථමයෙනි. ඉන්පසු ඔහු එෂ්කොල් මිටියාවතට අවුත් එහිදී මිදි පොකුරක් ඇති රිකිල්ලක් කපාගෙන එය හරස් ලීයක එල්ලා දෙදෙනෙක් එය තඩලාගෙන ආහ. ඔහු දෙලුම් සහ අත්තික්කාද ගෙනාවෝය. එම ස්ථානයට එෂ්කොල් මිටියාවතයයි නම් කරන ලද්දේ ඊශ්‍රායෙල් ජනයා එහිදී කපාගත් මිදි පොකුර නිසාය. දවස් 40කට පසු ඔහු රටේ ඔත්තු බලා ආපසු පැමිණියහ. පාරාන් පාලුකරේ කාදේශ් නම් ස්ථානයේ සිටි මෝසෙස්, ආරෝන් සහ මුළු ඊශ්‍රායෙල් ජනතාව වෙත ඔහු පැමිණ ඔවුන් සියල්ලන්ට රටේ යථා තත්ත්වය වාර්තා කර තමන් ඒ රටින් ගෙනා පළතුරු පෙන්වූහ. ඔහු මෝසෙස් අමතා ඔබ අප යවූ දේශයට අපි ගියමු. ඇත්තටම ඒ නම් කිරෙන් හා මී පැණියෙන් ඉතිරෙන රටකි. මෙන්න එහි පළතුරු. එහෙත් ඒ දේශවාසීහු බල සම්පන්නය. ඔවුන්ගේ නගර පවුරු වලින් වටකොට ඇත. ඒවා අති විශාලය. ඇරත් අපි එහිදී අනාග්ගේ දරුමුණුපුරන් දුටිමු. අමලෙක්වරු රටේ දකුණු දිශාවේ වාසය කරති. හිත්තිවරු සහ ජෙබුසිවරු, අමෝරිවරු කඳුකරේ වාසය කරති. කානානිවරු මුහුදු බඩද, ජොර්දාන් ගඟ අස්බඩද
වාසය කරති කීහ. එවිට කාලෙබ් මෝසෙස්ට විරුද්ධව මැසවිලිකී සෙනඟ නිහඬ කරමින් අපි වහාම ගොස් එය හිමි කර ගනිමු. ඔවුන් පරාජය කිරීම පහසුවෙන්ම කළ හැකියයි කීය. එහෙත් ඔහු සමග ගිය සෙසු චරපුරුෂයෝ කතා කරමින් සෙනඟ පරාජය කිරීමට තරම් අප බල සම්පන්න නොවන්නට පුළුවන. ඔහු අපට වඩා ශක්ති සම්පන්නයයි කීහ. මෙලෙස ඔහු තමන් ඔත්තු බැලූ රටගෙන අසත්‍ය වාර්තාවක් ඊශ්‍රායල් ජනයාට දෙමින් අප ඔත්තු බැලීමට ගිය රටනම් වැසියන් කාදමන රටකේ. එහි අපදුටු මිනිසුන් සියල්ලෝම උස මහත මිනිස්සුය. එහිදී යෝධයන්ට නෑකම් කියන අනාත්කින් පැවතෙන යෝධ පරපුරක් අපි දුටිමු. ඔවුන් ඉදිරියෙහි අප පළඟැටියන් මෙන් අපටම පෙනුනේය. අපද ඔවුන්ටත් එලෙසම පෙනෙන්නට ඇතැයි කීහ. 14 වන පරිච්ඡේදය. සෙනඟ මැසිවිලි දෙඩීම. එදින රාත්‍රියේ මුළු සෙනඟම ශබ්ද නගා කෑගසමින් හඬන්නට වූහ. ඊශ්‍රායල් ජනයා මෝසෙස්ට හා ආරොන්ට විරුද්ධව මැසිවිලි කීහ. මුළු ජනතාවම ඔවුන්ට කතාකොට මිස්ර දේශයේ අපි මැරී ගියමු නම් කොතරම් හොඳද? එසේ නැත්නම් පාලුකරේ මිය ගියමු නම් කොතරම් හොඳද? යුද්ධයෙන් අප නසාලන්නටත් අපේ අමුදරුවන් බිලි කරන්නටත් සමිධානන් වහන්සේ මේ දේශයට අපව ගෙනාවේ ඇයිදැයි කීහ. ඉන්පසු ඔහු එකිනෙකාට කතාකොට අපි නායකයෙකු තෝරාගෙන මිස්ර දේශයට යමුයි කතා කරගත්හ. එවිට මෝසෙස් සහ ආරොන් මුළු ඊශ්‍රායල් ජනතාවම ඉදිරියෙහි මොඩෙන් තලා වැටුණාහ. රටේ ඔත්තු සොයා ගිය උන් අතර නෝන්ගේ පුත් ජෝෂුවාද ජෙපුන්නේගේ පුත් කාලෙබ්ද දුකින් තම වස්ත්‍ර ඉරාගත්හ. ඉන්පසු ඔහු මුළු ඊශ්‍රායල් ජනතාවම අමතා අප ඔත්තු සොයමින් ගිය රට ඉතාම සාරවත් රටකි. සමිධානන් වහන්සේ අප ගැන ප්‍රසන්න වන සේක් නම් ඔන් වහන්සේ අප මේ රටට පමුණුවා එය අපට ලබා දෙන සේක. ඒ රට කිරින් හා මී පැණියෙන් ඉතිරෙන රටකි. සමිධානන් වහන්සේට විරුද්ධව පමණක් කැරලි නොගසන්න. ඒ රටවාසීන්ටද බිය නොවන්න. මන්ද අපි ඔවුන් ගොදුරු කොට ගන්නෙමු. සමිධානන් වහන්සේ අප සමග වන බැවින් ඔවුන්ට අරක්ගත් දෙවිවරුන් ඔවුන්ගෙන් ඉවත්ව ගොස් ඔවුන්ට බිය නොවන්නේ කීවෝය. ඒත් මුළු ජනතාව ගල්ගසා ඔවුන් මැරීමට ලකල ඇස්ති වූහ. එවිට මුළු ඊශ්‍රායල් ජනයා ඉදිරියෙහි සම්මුඛ මණ්ඩපය මත සමිධානන් වහන්සේගේ මහිමාලංකාරය දර්ශනය විය. මෝසෙස් සෙනඟ උදෙසා අයදීම. සමිධානන් වහන්සේ මෝසෙස්ට කතාකොට මේ සෙනඟ කොපමණ කල් මාහිලා දකින්නෝද? ඔවුන් මැද මා කළ හාස්කම් දැක දැකත් ඔවුන්ට මා කෙරෙහි විශ්වාසය තැබීමට තව කොපමණ කල් ගත වේද? මම වසංගතයකින් ඔවුන්ට පහරදී ඔවුන්ගේ උරුමය අහෝසි කර දමමි. ඔවුන්ට වඩා බල සම්පන්න විශාල ජාතියක් නුඹ මගින් ඇති කරන්න මේ වදාළ සේක. එවිට මෝසෙස් සමිධානන් වහන්සේට පිළිතුරු දෙමින් මහා බලපරාක්‍රමය පාමින් මේ සෙනඟ මුදාගෙන පැමිණියේ ඔබ වහන්සේ බව මිස්ර වැසියෝ දනිති. ඔවුන් මේ අසන විට එරට වැසියන්ටද එය කියනු ඇත. තවද සමිධානන් වහන්සේ වන ඔබ මේ සෙනඟ මැද වැඩවසන බවත් ඔබ ඔවුන්ට මුහුණට මුහුණලා පෙනෙන බවත් ඔබගේ ලකුණ වන බලාකුල ඔවුන්ට හෙළින් රඳා සිටින බවත් ඔබ ඔවුන්ට පෙරටුව දවල් කාලයේදී වලා ටැඹක් මගින්ද රාත්‍රී කාලයේදී ගිනි ටැඹක් මගින්ද වැඩම කරන බවත් ඔවුන් අසා ඇත. දැන් ඉතින් ඔබ වහන්සේ ඔවුන් සමූල ඝාතනය කරන සේක් නම් ඔබ වහන්සේගේ කීර්තිය ගැන ඇසූ ජාතියකු කතාකොට සමිධානන් වහන්සේ ඔවුන්ට විවුරා පොරොන්දු දේශයට ඔවුන් ගෙනෙන්නට නොහැකිවූ බැවින් උන්වහන්සේ ඔවුන් පාලුකරේදී මරා දැමූ සේකැයි කියන්නාහ. ඔබ වදාරා ඇති පරිදි සමිධානන් වහන්සේ වන ඔබ පහසුවෙන් නොකිපෙන සුළුය. ඉමහත්සේ දයාපාන සේක. අදමිටුකම් හා නපුරුකම් කමා කරන සේක. වැරදිකරුට දඬුවම් නොකර නොහරින සේක. පියවරුන්ගේ දමිටුකම් නිසා ඔවුන්ගේ දරුමුණුබුරන්ට 3 වෙන 4 වෙන පරම්පරාව දක්වා දඬුවම් කරන සේක. එසේ පොරොන්දු වූ ලෙස දැන් කරුණාකර ඔබ වහන්සේගේ බලපරාක්‍රමය විදහා පෑව මැනව. එබැවින් කරුණාකර ඔබ වහන්සේගේ ඉමහත් දයාව පෑම අනුව මොවුන් විසිරෙන් පැමිණි දින සිට අද දක්වා කමා කළ ලෙස
මේ සෙනගට කමා කරනු මැනවයි ඇයදීය. සමිධානන් වහන්සේ පිළිතුරු දෙමින් නොඹේ ඉල්ලීම පරිදි මම ඔවුන්ට කමා කෙලිමි. එහෙත් මාගේ නාමයෙන්ද මුළු ලෝකයේ මාගේ මහිමාලංකාරයෙන් පිරී පවතින තෙක්ද මා දිවුරා කියන්නේ මේය. ඒ මුළු සෙනඟ මාගේ මහිමාලංකාරය හා මිසරේ සහ පාලුකරේ මා කළ හාස්කම් දැක දැකත් දස වාරයකට වඩා මා පරීක්ෂා කොට මා හඬට සමන් නොදුන් බැවින් මා ඔවුන්ගේ පියවරුන් හට දිවුරා පොරොන්දු දේශය ඔවුහු සත්තකටම නොදකින්නෝය. ඔවුන් අතර සිටින මා හෙලා දුටු කිසිවෙකුද එය නොදකිනු ඇත. එහෙත් මාගේ සේවක කාලෙප්ට සෙස්සන්ට වඩා වෙනස් ආකල්පයක් තිබුණු හේයිනුත් ඔහු මට සම්පූර්ණයෙන්ම පක්ෂපාතව සිටි හේයිනුත් ඔහු ඇතුළ වූ රටට මම ඔහු පමණ වන්නෙමි. ඔහුගේ පෙළපතද එය හිමිකර ගනු ඇත. දැනට එහි මිටියාවතේ අමලෙක්වරු සහ කානායනිවරු පදිංචිව සිටිති. එබැවින් හෙට ආපසු හැරි රතු මුහුදට යන මාර්ගයෙන් පාලුකරයට යන්නයි වදාළ සේක. සෙනඟට දඬුවම් දීම. සමිධානන් වහන්සේ යලි මෝසෙස්ට සහ ආරොන්ට කතා කොට මට විරුද්ධව මැසිවිලි කියන මේ නපුරු ජනතාව ගැන මම කොපමණ කල් ඉවසම්ද. ඊශ්‍රායල් ජනයා මට විරුද්ධව කී මැසිවිලි මා අසා ඇත. එබැවින් ඔබ ඔවුන් අමතා මෙසේ කියන්න. නොබලා මාගේ කනට ඇසෙනසේ කී ලෙස මා නොබලාට කරන බවට මම දිවුරමී සමිධානන් වහන්සේ වදාරන සේක. ජන සංගණනයේදී ලියාපදිංචි කළ වයසවුරුදු 20ක් හා ඊට වඩා වයසැති මට විරුද්ධව මැසිවිලිකී සියල්ලෝම මේ පාලුකරේම නසිනු ඇත. ජෙපුන්නේගේ පොත් කාලිබ් හා නූන්ගේ පොත් ජෝෂුවා හැර අන් කිසිවෙකු මා ඔබ හැම පදිංචි කරවීමට පොරොන්දු දුන් රටට කිසිසේත් ඇතුළු නොවනු ඇත. මම ඔවුන් බිලිදෙන්ට යන්නෙමි කියා නොබ පැවසූ නොඹේ කුඩා දරුවන් නම් මම එහි ඇතුළු කරන්නෙමි. නොඹලා හෙලා දුටු ඒ දේශය ඔවුන් භුක්ති විඳිනු ඇත. එහෙත් නොඹලා මේ පාලුකරේම නසින්නහුය. නොඹලාගේ දරු පරපුර අවුරුදු 40ක් තුල මේ පාලුකරේ ඒ මේ අත යමින් නොඹලාගේ මල කඳන් පසට හැරෙන තෙක් නොඹලාගේ අවිශ්වාසවන්තකම නිසා දුක් විඳින්නහුය. නොඹලා ඒ රටේ ඔත්තු සෙවූ කාලය දවස් 40ක් නොවේද. හැබැයි එක දවසකට එක අවුරුද්දක් බැගින් සලකා අවුරුදු 40ක් තුල නොබලාගේ දුෂ්ටකම් වලට වග කියමින් මාගේ පොරොන්දු කඩ කිරීමේ විපාකයේ බරපතලකම කෙතරම්ද කියා දැනගන්නහුය. මෙය වදාලේ සමිධානන් වහන්සේ වන මමය. මට විරුද්ධව පෙරමුණු බැඳගත් මේ මුළු නපුරු ජනතාවටම මම සත්තකටම දඬුවම් කරමි. මේ පාලුකරේම ඔවුන් නැතිනාස්ති වී වෙනසී යනු ඇතැයි වදාළ සේක. මෙලෙස මෝසෙස් විසින් රටේ ඔත්තු බැලීමට යවනු ලැබ ආපසු පැමිණි චරපුරුෂයන් රට ගැන බොරු ආරංචි සැලකළ බැවින් මුළු ජනතාවම මෝසෙස්ට විරුද්ධව මැසිවිලි කීහ. තවද මෙසේ රට ගැන බොරු ආරංචි සැලකළ ඒ අය සමිධානන් වහන්සේ විසින් එවන ලද වසංගතයකින් වෙනසී ගියෝය. එහෙත් රට ගැන ඔත්තු බැලූ චරපුරුෂයන් අතර නෝන්ගේ පුත් ජෝෂුවා සහ ජෙපුන්නේගේ පොත් කාලිබ් පමණක් නොමැරී ඉදිරි වූහ. ඊශ්‍රායල් වරු පරාජය වීම. මෝසෙස් මේ සියල්ල මුළු ඊශ්‍රායල් ජනයාට සැලකළ විට සෙනඟ තදින් වැළපුණාහ. ඔවුහු පසුදින අලුයම නැගිට කඳුකර ප්‍රදේශයට යන්නට සූදානම් වෙමින් මෙන්න දැන් අපි සමිධානන් වහන්සේ අපට පොරොන්දු ස්ථානයට නැගී යමු. අපි පව් කළමුයි කීහ. එවිට මෝසෙස් පිළිතුරු දෙමින් දැන් ඉතින් ඔබේ සමිධානන් වහන්සේගේ ආඥා කඩ කරන්නේ මන්ද? ඔබේ වෑයම නිෂ්ඵල වේ. මෙලෙස නොයන්න. සමිධානන් වහන්සේ ඔබ මැද වැඩ සිටින්නේ නැත. ඔබේ සතුරන් ඔබට පහර දෙනු ඇත. ඔබ අමලෙක්වරුන්ට සහ කානානිවරුන්ට මුහුණ දෙන විට යුද්ධයෙන් නසින්නහුය. ඔබ හැම සමිධානන් වහන්සේගෙන් ඉවත ගොස් සිටින බැවින් උන්වහන්සේ ඔබ හැම මැද නතර නොවනසේකැයි කීය. එහෙත් ඔහු හේතුවක්කාරකමින් නැගී කඳුකර ප්‍රදේශයේ මුදුනට ගියහ. සමිධානන් වහන්සේගේ ගිවිසුම් කරඬුවපත් මෝසෙස්වත් කඳවුරෙන් නික්ම නොගියේය. එවිට කඳුකර ප්‍රදේශයෙහි විසූ අමලෙක්වරුද
කානානිවරුද වැස අවුත් ඔවුන්ට පහරදී හොර්මා නම් ස්ථානය දක්වා ඔවුන් ලුහු වැඳ ගියෝය. 15 වන පරිච්ඡේදය බුද්ධ පඬුරු පිළිබඳ නියෝග. සමිදානන් වහන්සේ මෝසෙස්ට කතාකොට මෙසේ වදාළ සේක. ඊශ්‍රායෙල් ජනයාට කතාකොට මෙසේ කියන්න. මා නුඹලාට දෙන්නට යන නුඹලාගේ වාසභූමිය වන රටට පැමිණි කල ගව පට්ටිවලින් හෝ එළු බැටළු පට්ටිවලින් හෝ වත් සතෙකු සමිදානන් වහන්සේගේ මහිමයට ගින්නෙන් දවා දවන යාග පූජාවක් වශයෙන් හෝ බාරයක් ඔප්පු කිරීමක් වශයෙන් හෝ ස්වේච්ඡා පූජාවක් වශයෙන් හෝ මංගල දිනකදී පුදන පූජාවක් වශයෙන් හෝ පුදන්නහු නම් ඒවා සමිදානන් වහන්සේ වෙත නගින සුමිහිරි සුවඳක් වනු ඇත. තවද එවැන්නක් සමිදානන් වහන්සේට පුදන තැනැත්තේ තෙල් ලීටර් 2ක් සමග ඇනෝ පිටි කිලෝග්‍රෑම් 2ක් ධාන්‍ය පූජාවක් වශයෙන් ගෙනා යුතුය. නුඹලා දවනයාග පූජාවක් වශයෙන් පුදන එක් බැටළු පැටියෙකු සමග පානීය පූජාවක් වශයෙන් මිදියුස ලීටර් 1ක්ද පිළිය යුතුය. නුඹලා පුදන එක් බැටළු වස්සෙකු සමග ධාන්‍ය පූජාවක් වශයෙන් තෙල් ලීටර් 1මාරක් ඇනෝ සිහින් පිටි කිලෝග්‍රෑම් 2ක්ද පිළිය යුතුය. තවද පානීය පූජාවක් වශයෙන් මිදියුස ලීටර් 1මාරක් පිළිය යුතුය. මේවා සමිදානන් වහන්සේ වෙත නගෙන සුමිහිරි සුවඳක් වනු ඇත. දවනයාග පූජාවක් වශයෙන් හෝ බාරයක් ඔප්පු කිරීමක් හෝ සහභාගීකමේ පූජාවක් වශයෙන් හෝ ගොනෙකු සමිදානන් වහන්සේට ඔප්පු කරන කල ගොනා සමග ආහාර පූජාවක් වශයෙන් තෙල් ලීටර් 2ක් ඇනෝ සිහින් පිටි කිලෝග්‍රෑම් 3ක් ගෙනා යුතුය. පානීය පූජාවක් වශයෙන් මිදියුස ලීටර් 2ක්ද ගෙනා යුතුය. ගින්නෙන් දවා පිදූ මෙය සමිදානන් වහන්සේ වෙත නගින සුමිහිරි සුවඳකිය. පූජා කරන එක් කොනෙකුද බැටළු වස්සෙකුද බැටළු පැටියෙකුද සඳහා මෙලෙස කළ යුතුය. නුඹලා පුදන සතුන්ගේ ගණන අනුව එක සතා සම්බන්ධයෙන් මෙලෙස ඉටු කළ යුතුය. සුවදේශකයන් සියලු දෙනම සුමිහිරි සුවඳක් සහිත පඬුරක් ගින්නෙන් දවා සමිදානන් වහන්සේට ඔප්පු කරන විට මේ අයුරින් සියල්ල ඉටු කළ යුතුය. තවද නුඹලා සමග කලකට වසන විදේශිකයෙක් වේවා නිත්‍ය පදිංචිය ඇති කෙනෙක් වේවා සුමිහිරි සුවඳක් සහිත පඬුරක් ගින්නෙන් දවා සමිදානන් වහන්සේට ඔප්පු කරන විට නුඹලා කරන හැටියටම ඔහුත් කළ යුතුය. ඊශ්‍රායෙල් ජනයා වන නුඹලාටත් නුඹලා සමග කලකට වසන විදේශිකයන්ටත් ඉදිරියට සදහටම එකම නියෝගයක් වලංගු වනු ඇත. සමිදානන් වහන්සේ ඉදිරියේහි නුඹලා සහ විදේශිකයන් එක සමාන වනු ඇත. නුඹලාටත් නුඹලා සමග කලකට වසන විදේශිකයන්ටත් එකම නීතියක් සහ එකම නියෝගයක් වලංගු වනු ඇත. ජාලි සමිදානන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක. ඊශ්‍රායෙල් ජනයා අමතා මේ කියන්න. මා නුඹලාව ගෙනෙන රටට නුඹලා පැමිණි පසු ඒ රටේ නිපද වූ ආහාර අනුභව කරන විට ඉන් කොටසක් විශේෂ පඬුරු පිණිස සමිදානන් වහන්සේ වන මා සඳහා වෙන් කළ යුතුය. අස්වැන්න නෙලෙන පිට සමිදානන් වහන්සේට විශේෂ පඬුරක් ඔප්පු කරන ලෙස පළමු ධාන්‍ය වලින් සෑදූ රොටියක්ද ඔප්පු කළ යුතුය. මෙලෙස පළමු ධාන්‍ය වලින් සෑදූ රොටියක් නුඹලාගේ සෑම පරම්පරාවක්ම සමිදානන් වහන්සේට විශේෂ කොට පිළිය යුතුය. සමිදානන් වහන්සේ මෝසෙස්ට වදාළ මේ සියලු ආඥා යම්කිසි අතපසුවීමකින් නුඹලා කඩකොළොත් එසේ නැත්නම් උන් වහන්සේ ඒවා අනකල දින පටන් ඉදිරියට මතු පරම්පරාවන් මෝසෙස් මගින් දුන් ආඥා කඩකොළොත් එසේ වූයේ ජනතාවට නොදැනුවත් කමින් නම් මුළු ජනතාවම සමිදානන් වහන්සේ වෙත නගින සුමිහිරි සුවඳැති දවන යාග පූජාවක් වශයෙන් එක ගොන්වස්සෙකු ඔප්පු කළ යුතුය. එය සමග සිරිත් පරිදි ධාන්‍ය පූජාවක් සහ පානීය පූජාවක්ද පාප පූජාවක් සඳහා එළුවෙක්ද ඔප්පු කළ යුතුය. මුළු ඊශ්‍රායෙල් ජනතාවම උදෙසා පූජකවරයා පව්කමා කිරීමේ පිළිවෙත ඉටු කළ පසු ඔවුන්ගේ පව් නොදැනුවත් කමින් වූ නිසා ඔවුන්ට කමා කරනු ඇත. එහෙත් ඒ නොදැනුවත්කම උදෙසා ගින්නෙන් දවා පුදන පඬුරු සහ ඔවුන්ගේ පාප පූජා සමිදානන් වහන්සේ වෙත ගෙනා යුතුය. මුළු සෙනඟගේ නොදැනුවත්කමින් වූ නිසා මුළු ඊශ්‍රායෙල් ජනතාවගේද ඔවුන් අතර වසන
වෛදේශිකයන්ගේද පව් කමා කරනු ලැබේ. යමෙකු නොදැනුවත්කමින් පව් කළොත් එවැන්නෙකු පාප පූජාවක් සඳහා අවුරුද්දක් වයසති එළු දෙනක ගෙනා යුතුය. මෙලෙස යමෙකු නොදැනුවත්කමින් සමිදානන් වහන්සේට විරුද්ධව පව් කළොත් පූජකවරයා ඔහු වෙනුවෙන් පව් කමාවේ පිළිවෙත ඉටු කළ පසු ඔහුගේ පව් කමා කරනු ලැබේ. නොදැනුවත්කමින් වන පව් පිළිබඳව මව්බිම උපන් ඊශ්‍රායල් ජනයාටත් ඔවුන් අතර කලකට වසන විදේශිකයන්ටත් එකම නීතියක් වලංගු වනු ඇත. ස්වදේශිකයෙක් හෝ විදේශිකයෙක් හෝ දැන දැන නීතිය කඩ කරයි නම් එවැන්නෙකු සමිදානන් වහන්සේට විරුද්ධව දුෂ්ට අපරාධයක් කරන බැවින් ඔහු සිය සෙනඟ අතරින් නැරපා දමනු ලැබේ. ඔහු සමිදානන් වහන්සේගේ වචනය හෙලා දැක උන්වහන්සේගේ ආඥා කඩ කළ බැවින් එවැන්නෙකු සහ මුලින්ම නිරපා දමනු ඇත. ඔහුගේ දුෂ්ටකම ගැන ඔහුම වගකිව යුතුය. සබත කඩකිරීමට දඬුවම. ඊශ්‍රායල් ජනයා පාලුකරේ සිටියදී සබත් දින දර එකතු කළ මිනිසෙක් ඔවුන්ට සම්භවිය. එවිට ඔහු මෝසෙස් සහ ආරොන් ඇතුළු ජනතාව ඉදිරියට ඒ මිනිසා ගෙනාවෝය. ඔහුට කුමක් කළ යුතුද කියා නියම නොතිබෙනු බැවින් ඔහු සිර අඩස්සි කළහ. සමිදානන් වහන්සේ මෝසෙස්ට කතා කොට ඒ මිනිසා මරණයට පත් කළ යුතුය. මුළු ජනතාවම ඔහු කඳවුරින් පිටතට ගෙන ගොස් ගල් ගසා මැරිය යුතුයයි වදාළ සේක. උන්වහන්සේ මෝසෙස්ට වදාළ පරිදි මුළු ජනතාව ඔහු කඳවුරින් පිටතට ගෙන ගොස් ඔහුට ගල් ගසා මරා දැමූහ. දාවලු පිළිබඳ නියෝග. සමිදානන් වහන්සේ යලි මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක. ඊශ්‍රායල් ජනයාට කතා කොට මෙසේ අන කරන්න. ඔවුන්ගේ මතු පරම්පරාවල සෑම කෙනෙක්ම තම තමන්ගේ වස්ත්‍රවල වාටියේ දාවලු සෑදිය යුතුය. තවද ඒ එක වාටියේ දාවල්ල පිට නිල් පටියක් දැමිය යුතුය. නොබලාට මේ දාවලු පෙනෙන පිට සමිදානන් වහන්සේගේ ආඥා සියල්ල සිහිකොට ඒවා පිළිපැදීමට සිතටගත යුතුය. එවිට නොබලා මට අවිශ්වාසවන්ත වී අන් දෙවිවරුන් පැළඳගත් මෙන් නොබලාගේ නෙත් සිත් ඇදී යන පරිදි එසේ නොකළ යුතුය. නොබලා මෙය සිහිකොට මාගේ ආඥා සියල්ල ඉටු කරමින් නොබලාගේ දෙවියන් වහන්සේට පමණක් කැපවිය යුතුය. දෙවි සමිදානන් වහන්සේ මමය. නොබලාගේ දෙවියන් වන පිණිස මිස්ර දේශයෙන් නොබලා පිටතට ගෙනා නොබලාගේ දෙවි සමිදානන් වහන්සේ මමය.